චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක් මද ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න සම්බන්ධ වෙන්න. තින් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණමේ පින ධර්මදානමේ පින නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද අපි ඔබට මේ ධර්මානු ශාසනාවෙන් පෙන්නල දෙන්නේ අපේ හිතේ පවතින තරහාව ගැටීම යම් යම් අරමුණු සමග ඇතිවන ගට්ටනේ දවේශය එක තවත් බලවත් වෙලා කේන්තිය වෛරය බද්ධ වෛරය මේ මට්ටමට වර්ධනය වෙන මේ දවේශය යටපත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් බොහොම සරල උපක්‍රම ඒවගේම මෛත්‍රිය වැඩීමේ ආනිසංස අද අපි මේ ධර්මානු ශාසනාවෙන් ඔබට පෙන්න්නන ඒකට එක හේතුවක් තමයි අපිට පේන වර්තමානය සමාජය තුළ මනුස්්‍යයන් අතර තරහව වෛරය කේන්තිය දවේශය බොහොම බලවත් වෙච්ච සමාජයක් ඒකට නොයෙක් සාධාරණ හේතු නොයෙක් පිට ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි මොන හේතු ඔබ ඉදිරිපත් කරලා සාධාරණය කරණය කරන්න උත්සා කරා ඒ දවේශය ඇතිවෙන්නේ ඔබේ හිත තුළනම් ඔබේ දවේශයට ඉඩ දෙනවන ඔබේ දවේශය වර්ධනය කරනවන ඒ දවේශය ඔස්සේම ඔබ තව තවත් අකුසල් වඩමින් ඔබේ හිත පවත්වනවන බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා යකඩේක හටගන්න මලකඩ ඒ යකඩේම විනාශ කරලා කාදමනවා වගේ තමන්ගේ හිතේ හටගන්න තරහව දවේශය තමන්ග විනාසය කර අරගෙන යනවා කියලා. පිංහතුනී දෙවියන්ගෙන් පවා රැකවරණය ආරක්ෂාව ලබන්න පුළුවන් ඉතාම බලවත් පිනාතර අග්‍රම පිනක් මෛත්‍රී භාවනාව. මේ දේශය යටපත් කරන්න නම් තරහව කේන්තිය යම්මට්ටමකට හරි යටපත් වෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ ඔබේ හිත පුරුදු කරන්න ඔබ දක්ෂ වුණොත්. බුදුරජාණන් වහන්සේ මේ ගිය කියන ස්වාමීන් වහන්සේට දේශනා කරන්නට එතුනා මේ කිය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය මෛත්‍රිය වඩනකොට මෛත්‍රිය බහුල කරනකොට බහුල වසයෙන් දියුණු කරනකොට ව්‍යාපාදස්ස පහනාය ඒ ව්‍යාපාදය ප්‍රහාණයවීම පිණිස මෛත්‍රිය බහුල වැඩීම උපකාර වෙනවා. ඒ වගේමයි අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනාය යමෙක් අසුභය පිළිකුල නිතර මෙනෙහි කරනකොට රාග ස්විත යටපත්වීම පිණිස ප්‍රහාණයවීම පිණිස ඒ අසුභය ඒ කෙනාට උපකාර කරනවා. ඒ වගේමයි ආනාපාන සති භාවේ තබ්බා විතක්කූ පච්චේදාය මේ හිතේ තියෙනවා විතර්ක තරක ගැන විතර්ක මේක කොහොමද කියලා හිත ඇතුළේ තරක විතර්ක ගොඩ නැගෙනවා. හිත ඇවිස්සිච්ච ස්වභාවයක් උද්දච්ච කුක්කුච්ච හිතේ විසිරීමත් එක්ක ඇතිවන පසු තැවීම මේ පංච නීවරණ අතර සමහරයිගේ හිත්වල ස්වභාවය හරි ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ඒ වගේ විසිරිච්ච හිතක් නම් කලබල හිතක් නම් ඔබට තියෙන්නේ ආනාපාන සතිය වඩන්න.
බුදුරජාණන් වහන්සේ දවසක් උපමාවකට පෙන්නවා දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුන වගේ කියලා ආනාපාන සති භාවනාව වැඩීම. දූවිලි ඇවිස්සිලා විසිරිලා තියෙන පරිසරයකට පොද වැස්සක් වැටිච්ච ගමන් අර දූවිලි ටික එහෙම යටපත් වෙලා මුළු පරිසරයම පැහැදිලි වෙනවා. ඒ වගේ තමයි හිතත්. තර්ක විතර්ක හිතේ කලබල ගතිය ඇවිස්සීම මනස විසිරිලාන ආනාපාන සතිය වඩනකොට හිත තැම්පත් වෙනවා සංසිඳෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමානා සමුග්ඝාතාය. යමෙක් අනිත්‍ය සංඥා වඩනවන මේ ඇස කන නාසය දිවකය මනස ආයතනහය මේ ආයතනහයි මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්දය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවනම් එයා තුළ තියෙන මගේ ආත්මයයි කියන මේ සක්කාය දිට්ඨිය වගේම අස්මිමානය මම වෙමි කියන ඒ අස්මිමානය ප්‍රහාණයවීම පිණිස ඒ අනිත්‍ය සංඥා උපකාර කරනවා. තිය නිසා අද අපි මේ දේශනාවෙන් බලන්නේ මෛත්‍රිය. පිංහතුනේ අපේ ඉතිහාස පොත්පත්වල අනුරාධපුර යුගයේ එක්තරා මහරහතන් වහන්සේ නමක් ගැන සිදුවීමක් සඳහන් වෙනවා. උන්වහන්සේ අනුරාධපුරේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේ නම. ඒ වෙනකොට උන්වහන්සේ රහත් වෙලා හිටියේ නෑ. මේ ස්වාමීන් වහන්සේ හරියට මෛත්‍රිය වඩන කෙනෙ. උන්වහන්සේ දවසක් කල්පනා කරා මේ එළඹෙන වස්කාලේ මම සිතුල් පව්වට ගිහිල වස් සමාදන් වෙන්න ඕන කියලා හිතුව. අනුරාධපුරීන සිතුල් පව්වට බොහෝ දුරා උන්වහන්සේ පයින් තමයි වඩින්නේ. සමහර වෙලාවට දින ගණනාවක් සති කීපයක් මාසයක් විතර යන්නත් පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ වස් සමාදන් වෙන්න දින ගණනය කරලා උන්වහන්සේට ගමනට යන දින ටික ගණනය කරලා කල් ඇතුවම උන්වහන්සේ අනුරාධපුරෙන් පිටත් වුණා සිතුල් පව්ව දක්වා. දැන් පාර උන්වහන්සේ හරියට දැනගෙන යනව නෙමේ. නමුත් මගදිකට හම්බෙන අයගෙන් පාර විමසලා සිතුල් පව්වට යන්නේ කොයි පැත්තෙන්ද කියලා අහගෙන යනවා. හැබැයි උන්වහන්සේ මෛත්‍රිය තමයි හරියට පුරුදු කරා. සක්මන් භාවනාව තුළත් මෛත්‍රිය වඩන. උන්වහන්සේ වාඩි වෙලා භාවනා කරන්නේත් මෛත්‍රියමයි. සතර ඉරියව්වෙම තිට්ටං චරන් නිසින්නවා සයානවා. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට සක්මන් කරනකොට නිදාගෙන ඉන්න ඉරියව්වේ මේ ඉරියව් හතරෙන්ම මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්. ති මේ ස්වාමීන් වහන්සේ මේ ගමන පිටත් වෙලා වඩිද්දී උන්වහන්සේට මග වැරදිච්ච හැම වෙලාවකම දේවතාවරු මිනිස් වේසින් උන්වහන්සේට පෙනීදල මඟ පෙන්නවා. මනුස්්‍යය වගේ හදිසියේම ඒ පාරිදි මුණගැහෙන අය වගේ දෙවිවරු ක්ෂ දේවතාවරු උන්වහන්සේගේ ආරක්ෂක දේවතාවරු උන්වහන්සේට සිතුල් පව්වට යනකම් මඟ පෙන්වා වගේමයි උන්වහන්සේට එදිනෙදා පිපාසෙ දැනෙනකොට කවුරු හරි මුණගැහිලා උන්වහන්සේට ගිලම් පසක් පැන්ටිකක් හරි පූජ කරන. උන්වහන්සේ උදෑසන පිණ්ඩ පාති වඩිනකොට කොහෙන් හරි දාන ටික වෙලාවට ලැබෙනවා. මේ යන ගමන අනුරාධපුරේ ඉඳන් සිතුල් පව්ව දක්වාම දෙවිවරු මෛත්‍රී භාවනා වඩනකොට දේවතා රක්කන්ති. දෙවියන් ආරක්ෂා කරනවා. දෙවියන්ගේ පිහිට රැකවරන ලැබෙනවා. උන්වහන්සේට දෙවියන් මඟ පෙන්වා සිතුල් පව්ව දක්වා. දැන් උන්වහන්සේ සිතුල් පව්ව මේ ආරණ්‍ය සේනාසනයට මේ කැලෑ භූමයට උන්වහන්සේ වැඩම කරලා ඒ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලාත් මුණ ගැහිලා කැලේ ඇතුූලි ගල්ලෙනක් උන්වහන්සේ හොයාගත්තා. දැන් වස්සෙලබෙන තාම දින කීපයක් තියෙන උන්වහන්සේම මේ ගල්ලෙන සුද්ධ පවිට්‍ර කරලා වැඩඉන්න හදාගෙන උන්වහන්සේ අධිෂ්ඨාන කරගත්තා මේ වස් කාලය තුළ මං මේ ගල්ලනේ වැඩඉඳල වස් සමාදන් වෙලා වස් කාලි ගත කරනවා කියලා අධිෂ්ඨාන කරගත්තා. වස් කාලි උදා වුණා. උන්වහන්සේ මේ වස්මාස තුනම මෛත්‍රී භාවනාවමයි වඩන්.
සක්මන් කරන්නෙත් මෛත්‍රියම වඩමින්. උන්වහන්සේ වාඩි වෙලා භාවනාවක් හැටියට පුරුදු කරන්නෙත් මෛත්‍රියමයි. නිදාගන්න ඉරියව්වෙත් මෛත්‍රී භාවනාවම වඩනවා. ඔය විදිහට උන්වහන්සේ වස් මාස 3 වැඩ ඉඳලා වස් පවාරණය කරලා දැන් හෙට දවසේ වස් පවාරණය නම් උන්වහන්සේ කල්පනා කර දැන් මාස 3ක් මම මෙතන වැඩ සිටියා. හෙට දවසේ තමයි වස් පවාරණය කරන දවස. හෙට වස් පවාරණයෙන් පසුව මම ආපහු අනුරාධපුරයට පිටත් වෙනවා කියලා දැන් අර උන්වහන්සේ හිටපු ගල්ලෙනේ අතුපතු ගාලා උන්වහන්සේගේ සිවුරු එහෙම සකස් කරගෙන පාත්තර එහෙම සකස් කරගෙන හෙට උදේ පිටත් වෙන්න කියලා සූදානම් වුණා. එදා රාත්‍රියේ උන්වහන්සේ මේ කුටියේ එලි මහනට වැඩම කරලා සක්මන් කරනකොට උන්වහන්සේට ඇහෙනවා කෙනෙක් ඉකි ගගහඬනවා. වටපිට බැලුව කවුරුත් පේන්නේ නැහැ. උන්වහන්සේ වැඩ ඉන්න ගල්ලෙනේ වටේ ඇවිදලා බැලුවා කවුරුවත් පේන්නේ නැහැ. හැබැයි අඬත් පැහැෙනවා. උන්වහන්සේ ඇහුවා කවුද මේ ඉකි ගගහ අඬන්නේ? ඒ වෙලාවේ දේවතාවෙක් පෙනී සිටියා. ස්වාමීනී මම මේ උක්ෂයට අධිග්‍රෝහිත උක්ෂ දේවතාව. අනේ ස්වාමීනී ඔබ වහන්සේ හෙට වඩින්න එපා කිව්වා. උන්වහන්සේ විමසනවා ඇයි ඔබ එහෙම කියන්නේ? මම මේ ගල්ලෙනේ වැඩ සිටීමෙන් ඔබට වෙන යහපත මොකක්ද? ඒ වෙලාවේ අර දේවතාවා කියනවා අනේ ස්වාමීනී ඔබ වහන්සේ මේ ගල්ලෙනට වඩින්න පෙර මේ මහා කැලේ වනාන්තරයේ යක්ෂයෝ ඉන්නවා. නොයෙක් ප්‍රේත කොටස් අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේ මොක්ෂ දේවතාවරු ආදී මේ වනාන්තරයට අධිග්‍රෝහිත යම් යම් දේවතා කොට්ටාසත් ඉන්නවා. නමුත් ඒ අය අතර එකිනෙකා අතර ගැටුම් ආරවුල් මේ අමනුෂ්‍ය අතර යක්කු යක්ෂණය අතර නිතර ගැටුම් ආරවුල් මහ වනාන්තරය ඇති වෙනවා. ඔවුන් ගහ මරාගන්නවා රණ්ඩු වෙනවා කෝලහල කරගන්න. අර වෘක්ෂ දේවතාවරුන්ටත් ඒක හරි කරදරය. අනේ ස්වාමීනි ඔබවහන්සේ මේ ගල්ලෙනට වැඩම කරලා මෛත්‍රිය වඩනකොට මේ වනාන්තරයේ පුරා මේ මෛත්‍රිය පැතිරිලා ගියා. දෙවි දේවතාවරුවන අපට පමණක් නෙවෙයි යක්ෂයෝ අමනුස්්‍යයෝ මේ ප්‍රේත කොටස් අමනුස්්‍යයන් අතර පවා මෛත්‍රී සිතුවිලි ඇතිවෙන්න පටන් ගත්තා. ඔවුන් දවේශයෙන් තරහෙන් වෛරයෙන් එකිනෙකා කටයුතු කරන ස්වභාව නැතිවෙලා ස්වාමීනී දැන් හැමෝම සතුටේ. මේ වනාන්තරයේ ඉන්න නොපෙනෙන අමනුස්සයෝ පවා මෛත්‍රී සහගත සිතින්මයි වාසය කරන්න. අනි ස්වාමිනි ඔබහන්සේ හිට වඩින්න එපා කීවා. ඔබහන්සේ හෙට දවස මේ ගල්ලෙනෙන් පිටත් වෙලා ආපහු වැඩියොත් ආයමත් ටික දවසක් යනකොට මේ වනාන්තරයේ කලින් වගේම ගැටුම් ආරවුල් ඇති මේ අමනුස්්‍ය අතර යක්කු යක්ෂණයෝ මේ යක්ෂ පිරිස නිතර කෝලහර කරගන්න ගැටුම් ඇති කරගන්න භූමියක් බවට පත්වේ. අනි ස්වාමීනී ඔබහන්සේ මේ ගල්ලෙනේ වැඩඉන්න මගේ ආරාධනාව පිළිගන්න කියෝ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා කමක් නෑ කාට හරි යහපතක් වෙනවනේ. මේ වනාන්තරයේ අමනුස්්‍යයන් අතර පවා මම නිසා මෛත්‍රී සිතිවිලි ඇති වෙලා ඔවුන්ටත් යහපතක් වෙනවා. හරිමන් තව අවුරුද්දක් මෙතන ඉන්නවා. ඊළඟ වස්කාලය අවසන් වෙලා මං යනවා කියලා අවුරුද්දක් උන්වහන්සේ වැඩඉන්න තීරණය කරාට දෙවියන්ගේ ආරාධනය පිළිගෙන. උන්වහන්සේ අවුරුද්ධ පුරාමත් මෛත්‍රීම වඩමින් මෛත්‍රී භාවනාවම ඉහලට දියුණු කරගනිමින් ඒ ගල්ලෙනේ වැඩ හිටිය. දැන් අවුරුද්දක් අවසන් වෙලා ඔන්න ඊළඟ වස්කාලිත් ගෙවිල් අවසන් වෙලා කල්පනා කරා දැම්මං වස්කාල දෙකක් එක දිගට මේ ගල්ලෙනේ වැඩ සිටිය. හෙටනං වස් පවාරණින් පස්සේ අනුරාධපුරයට යා යුතුමයි කියලා ආයමත් උන්වහන්සේ සිවුරු පිරිකර සූදානන් කරගත්ත. මෙන්න එදා රාත්‍රී අර වගේම එදා රාත්‍රිත් අර වගේම දේවතාවේ කණ්ඩා වැලපෙනවා. හනි ස්වාමීනී ඔබහන්සේ වඩින්න එපා කියලා. නැවත නැවතත් ඉල්ලීම් කරමින් හඬා වැලපුුණ. උන්වහන්සේ
ඒ ආරාධනය පිළිගෙන තවත් ටික දවසක් වැඩ ඉන්න තීරණය කර. ඔය විදිහට උන්වහන්සේගේ මුළු ජීවිත කාලෙම ඒ ගල්ලනේම ගෙවුණ කියනවා. ඒ වගේ උන්වහන්සේ මෛත්‍රිය ඉහලට දියුණු කරලා විදර්ශනා වඩල සමත විදර්ශනා භාවනා වඩලා කෙලෙසුන්ගේ මිදිලා ඒ ගල්ලනේම උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙලා පිරිනිවන් පානට යෙදුණ. මේ සිදුවීම අපේ ඉතිහාස අනුරාධපුර යුගී අට්ට කතාවල අපේ ඉතිහාස කතාවල සඳහන් වෙන සිදුවීම. එදකොට බලන්න යම් කිසි කෙනෙක් මෛත්‍රිය වඩනකොට ඒ මෛත්‍රී සිතුවිලි මෛත්‍රී චිත්ත තරංග ඒ පුද්ගලයාට පමණක් නෙවෙයි. නොපෙනෙන දෙවියන් උක්ෂ දේවතාවරු සීමස්තක දෙවිවරු ඒ ප්‍රදේශවලට අධිග්‍රෝහිත දේවතාවරු පමණක් නෙමේ යක්ෂයන් ප්‍රේතයක් අමනුස්්‍යයන් අතර පවා ඒ මෛත්‍රී සිතිවිලි පැතිරිලා යනවා. සතුන්ට පවා දැනෙනවා. පිංහතුනේ කරණීමිත්ත සූත්‍රයේ පුරාම සඳහන් වෙන්නේ මෛත්‍රී භාවනා. බලන්නේ දේශනාවේ දිට්ඨාවා දැකලා තියෙන සත්තු. ඒ අද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම නොදැකපු සත්තු. ඒ සෑම සත්වයෙක්ම සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. ඒ සියලූම සත්වයෝ සූපත්තියෝ. අපේ හැට දකින සත්තු වගේම අපේ ඇහැට දකින්න බැරි සියුම් ශරීර ඇති නොදකින සත්තු ඕන තරන් ඉන්න. හැබැයි අපේ මෛත්‍රයේ සියලු සත්වයන්ට මෛත්‍රී සිත පැතිරෙනවා. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයක් මහන්තාවා මහත ශරීර ඇති සත්වයක් මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයක් රස්ස කුඩා ශරීර ඇති සත්වයක් අනුක ඇහැට නොපෙනෙන තරම ඉතාම සියුම් ශරීර ඇති සත්වයක් තූලාවා වටකුරු හැඩෙන් යුක්ත ශරීර ඇති සත්වයක් දිට්ඨාවායේ අද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්වයක්. ඒ සියලු සත්වයෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. ඒ සෑම සත්වයෙක්ම සුවපත්තේවා. බලන්න මෛත්‍රී භාවනාව මේ විදිහට මෛත්‍රිය වඩනකොට තමන්ගේ හිතේ තරහාව ගැටෙන ස්වභාවය ඒ අරමුණු සමහර වෙලාවට කෙනෙක් තුළ මේ දවේශය තරහාව කේන්තිය බලවත් වෙනකොට සමහරයට මොනවා හෝ ඒක සාධාරණද හරිද වැරදිද බලන්න සමහරය වහිනකොට වැස්සටත් බනිනවා. පායනකොට දවස් කීපයක් පායනකොට පායනවා කියලත් බනිනවා. ස්වභාව ධර්මයට ගහකොලටත් බනින. ඇවිදිනකොට කකුලේ ගලක් හරි වැදුනත් ඒත් බනින. සමහරු තමන්ගේ ශරීරයටත් ලෙඩත් දුකක් හැදිච්ච ගමන් තමන්ගේ ශරීරය ගැන පුද්දුම තරහකින් කේන්තියකින් තමන්ගේ කයට තමන්ම බැනගන්න. තමන්ගේ ශරීරයටම තමන් ගරහා කරගන්න. එතකොට කෙනෙකුට මොකක් හෝ මේ ගැටෙන කෙනෙකුට දවේශ හිත බලවත් කෙනෙකුට දවේශ චරිතයක් ඇති කෙනෙකුට මොකක් හෝ හේතුවක් ඕනම හේතුවක් හදාගෙන ඒ හේතු ඔස්සේ පැටලි පැටලි යන සමහර තමන්ට අදාළ දේකොත් නෙම. ද අපි ගමු වර්තමානය අපි ගත්තහම බොහෝ වෙලාවට මිනිස්සු නොඒ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න මේ රටේ ඇති වෙලා තියෙන අස්ථාවර තත්ත්වයක් එක්ක ආර්ථික ප්‍රශ්නත් එක්ක බොහෝ පිරිසක් විශාල පීඩාවට පත් වෙලා. ඒ පීඩාව නිසාම මිනිස්සු තුළ තරහව දවේශය කේන්තිය බලවත් වෙලා තියෙන. අපි ඒවට සාධහරණයි කියල සාධහරණ හේතු පෙන්නම්. හැබැයි සමහරය තමන්ට අදාලත් නෑ. මේ බටහිර රටක අපි හිතම කොහේ හරි දැන් වෙනත් රටක යුද්ධයක් අපි හිතම රුසියාව ඔන්න යුද්ධක පැටරිලා වෙනත් හට අපි යුක්්‍රේණයත් එක්. ද මේක ගැන කියා මේවට බැන බැනා ජීවිතයට දැකලත් නැති තමන්ට අදාලත් නැති කොහේ හරි ලෝක නායකයන්ට බනිනවා කේන්තියෙන් සාප කරනවා යදිනවා. එදකොට මේ වගේ දේවල් සමහර වෙලාවට අන්තර්ජාලය ඔස්සේ වේවා රූපවාහිනයක් ඔස්සේ වේවා ඒ දකින සමහර වෙලාවට ඔබ හිතන්න ටෙලිනාට්ටි මේක රඟපෑමක් මේක යථාර්ථයක් නම සමට චිත්‍රපටියක් වෙන්න පුළුව. ඒකේ ඉන්න දුෂ්ට චරිතය ඒ කතාව තුළ තියෙන සමහර චරිත සමහරු ආරෝපනය කරගෙන
ඒ ටෙලිනාට්‍ය තුළ වේවා චිත්‍රපටිය තුළ වේවා ඒ කතාව බලබලා හොඳ වැඩි ඔහොම වෙන්න ඕන කිය කොච්චරන සමහරු කේන්තියෙන් තරහෙන් දවේශයෙන් යම් චරිත එක්ක ගැටවීන් ඇති කරගන්නවා. එතකොට හොඳට බලන්න මේ කියන කාරණාදිහා ඔබේ හිතද ගැන හිත මොකක් හරි අරමුණක පැටලිලා ඒ දවේශය තුළ පවත්වන්න කැමති. ඒක තමයි හිතේ ස්වභාවය. දැන් බලන්න තරහගිය කෙනෙකුට එයාගේ පැත්තටම කවුරු හරි කතා කරනවා නම් ඔයා හරි ඕක ඔහොම නෙමෙයි වෙන්න ඕනේ. තව ඕක වුණා මදි. එතකොට මෙහෙම කියා ඒකට පෝර දමමින් එයාගේ පැත්තටම කතා කරලා ඒ දවේශයේ සාධාරණය කරණය කරන්න අය තමයි එයාට ගැලපිලා යතු. ඒ අයට තමයි කැමති. දැවබ දැකල ඇති සමහරු කේන්තියෙන් තරහින් ඉන්නකොට කවුරු හරි ඉවසන්න මෛත්‍රී වඩන්න ඕම කියන්න එපා කියනකොට ඒකෙන එක්ක ගැටෙනවා. එන්න එපා මට මේ බණ කියන්න කියලා සමහරු කෙනෙක් ඉවසීම ගැන මෛත්‍රිය ගැන කිව්වත් ඒ කියන කෙනා එක්ක පවා ගැටුවෙන් ඇති කරගන්න. එනිසා පෙන් මේ හිතේ ස්වභාව මේ සංසාර පුරුදුත් මේවට බලපාන. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා සමහරයි ඉන්නවා ඒ අයගේ හිත්තොල ස්වභාවය හරියට දී ඇන්ද ඉරක් වගේ කිය. තරහ ඇති වෙනවා. හැබැයි දී ඇන්ද ඉරක් වගේ. ඉක්මනින් මැකිලෑනු. දැන් ඔබ දැකලා ඇති වතුරේ ඉරක් ඇන්දට පස්සේ. යම් කිසි කෙනෙක් වතුර පාරක නිශ්චල ජලයක ඉරක් හඳිනවා. ඇගිල්ලකින් වේවා ලී කෑල්ලකින් වේවා ඔබ හිතන්න යම් ඉරක් ඇන්ද. ඒ ඉර සැනින් මැකෙනවා. ඒ වගේ සමහරයි ඉන්නවා සසරේ මෛත්‍රී වඩපු මෛත්‍රී භාවනාව පුරුදු කරපු මෛත්‍රී හිත සංසාරිකෝ වඩපු අය. ඒ අයට තරහ යනවා කේන්තියන මතක තියාගන්න තරහ යන ස්වභාවය අනාගාමී වෙනකම්ම කෙනෙක් තුළ පවතින්. කාමරාග පටිග කියන සංයෝජන සම්පූර්ණයෙන් නැතිවෙන්නේ අනාගාමී පලයට පත්වෙනකොට. පටිගේ අරමුණුවෙක් ඇතිවන ගැටීම අනාගාමී වෙනකම්ම කෙනෙක් තුළ පවතින. හැබැයි සෝවාන් වෙච්ච පුද්ගලය තුළ තරහ යනවා එතකොට. නමුත් ඒ කෙනා අපායගාමී අකුසලයකට වැටෙන්නේ. සකදාගාමී පලයට පත්වෙනකොට මේ කාමරාග පටික තුනී වෙනවා. අඩු වෙලා යනවා නැතිවෙනවා නෙමේ. අනාගාමී වෙනකොට තමයි සම්පූර්ණයම කෙනෙකුගේ තරහයන ස්වභාවය කාමරාග පටික සම්පූර්ණයෙන් නැති වෙලා යන. ඒ නිසා අපි සෑම කෙනෙක් තුළම මේ බණහන ඔබ තුළ වගේම බණ කියන මා තුළ ඒ අරමුණු සමඟ ගැටෙන ස්වභාවේ තරහාව කේන්ති යන ස්වභාවය පවතිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්න්නන සමහරයි ඉන්න තරහක් ඇතිවුණාට පස්සේ එක දීඇන්ද ඉරක් වගේ ඉක්මනින් මැකිලෑන. එක පවත්වන්නේ සමාටාට කේන්ති යන ටික වෙලාකින් එක අමතක වෙනවා. තව කොටසක් බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා වැල්ලයන්ද ඉරක් වගේ. වැල්ල ඉරක් ඇන්දට පස්සේ දවස් දෙක තුන හතරක් සමට සතියක් දවස් කීපයක් යනකොට මැකිලෑන හැබැ හැමදාම තියෙන්නේ මාස ගණන් තියෙන්නේ හුළඟට හරි මැකිලෑ. ඒ වගේ සමහරයි ඉන්නවා තරහක් කේන්තියක් ඇති වුණ හම ඕක දවසක් දෙකක් තුනම් සතියක් ඕක දවස් කීපයක් හිතේ තියාගෙන තරහින් කේන්තියෙන් ඕක කියෝනවා කේන්තියෙන් ඉන්නවා කතා කරන්න ඇතුව ඉන්නවා. හැබැයි දවස් 3-4ක් යනකොට ඒ දවේශය තරහව කේන්තිය හිතෙන් මැකිල අමතක වෙලා යන එක හිතෙන් බැහැර වෙලා යන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා ඔය කණ්ඩායන් දෙකම අතර තව කොටසක් පෙන්වා තවත් කොටසක් ඉන්නවා සංසාරික දවේශය වෛරය සසර පුරුද්දක් හැටියට බලවත් වෙච්ච. ඒ අයි බුදුහාන්දුර උපමාවකට පෙන්නුවේ ගලේ කෙටු ඉරක් හා සමානයි කියල. ඔබ දැකලා ඇතිනි සෙල්ලිපි අවුරුදු දහස් ගනන් ඉතිහාසයක් ඇති සමහර ගල්වල කොටපු අක්ෂර සෙල්ලිපි ඔය බ්‍රාහ්මී අක්ෂර ඔබ දැකලා ඇති.
සමහර යම් ඔය කාබන් පරීක්ෂණ වගේ යම් පරීක්ෂණ කරලා ඊළඟට අක්ෂර කියවල සමහරු කියන මේ අවුරුදු 2000කට හා අවුරුදු 3000ක් විතර පරණයි. කොමින් ගල්යුගේ අවුරුදු දහස් ගානක් පරණ අක්ෂරමේ. එතකොට අපිට පේනවා එහෙමනම් ගලේ යමක් කෙටුවට පස්සේ එක බොහෝ කාලයක් පවතින. බුදුරජාණන් වහන්සේ උපමාව පෙන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා තරහක් කේන්තියක් ඇතිවුණාට පස්සේ. ඒක හැම වෙලාවෙම හිතලා බලවත් කරගන්නවා. මරණ මංචකයේ දක්වාමත් ඒකෙම එල්ලි යන. මැරෙනකොට අතහරින්නෙත් නෑ. ඊළඟ ආත්මට සංසාර වෛරයක් හැටියට අරගෙන යන. මං මැරිල හරි මුන්ගෙන් පලිගන්නවා කියාගෙන මැරෙන අය ඔබහල ඇත. එතකොට ඒ පලිගැනීම කේන්තිය තරහව සංසාර වෛරයක් හැටියට සසරට අරගෙන යන. ඔබහල ඇතින අර කාලි යක්ෂණී කතාව ආත්මෙන් ආත්මට දිගට ආත්ම 500ක සංසාර වෛරයක් කියලා අපේ ධර්ම ග්‍රන්ථවල ඉතිහාස පොත්වල ඒ කාලි යක්ෂණීගේ කතාවේ ධම්මපද අට කතාවේ සඳහන් වෙනවා. එතකොට සමහර වෛර ආත්ම 100,000 ගණන් සංසාර වෛර හැටියට යන. එනිසා පිංහතුනි ඔබේ හිතට යම් කිසි හේතුවක් නිසා තරහක් අමනාපකමක් ද්වේශයක් කේන්තියක් වෛරයක් ඇතිවෙනවා නම් ඔබ දක්ෂ වෙන්නේ ඒක ආදීනව සිහි කරලා ඔබටම ඒක හානිය වෙන්නේ. නිසා සමහර වෙලාවට ඔබට සාධහරණ හේතු තියෙන්න්න පුළුවන්. නමුත් ඔබ ගැන හිතන්න යකඩේක හටගන්න මලකට යකඩයක් විනාශ කරනවා වගේ කොච්චර සාධහරණ හේතු පෙන්න මං කටයුතු කරත් මා තුළ තරහක් ද්වේශයක් උපදිනවා නං ඒක හානිය මටමයි. අන්න එහෙම හිතලා අර හිතේ ඇතිවෙච්ච තරහව කේන්තිය ද්වේශය යටපත් කරගන්න ඔබ දක්ෂවේ. අපි බලමු මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් ආනිසංස කීපයක් අපේ ජීවිතයට ප්‍රායෝගිකව මෙලව ජීවිතයට කොච්චරනම් මේ මෛත්‍රිය වැඩීම යහපතක්ද ආශිර්වාදයක්ද උපකාරයක්ද. පිංහතුනේ යම් කිසි කෙනෙක් මෛත්‍රී සිත වඩනවනම් එයාට මෙලව ලැබෙන ආනිසංස 10ක් තියෙන. පරලවට එක ආනිසංසයයි මෙත්තානිසංස සූත්‍රයේ ආනිසංස 11ක් විස්තර වෙනවා. එයින් 10ක් දිට්ට දම්ම වේදනය ගැන මේ ජීවිතයම ලැබෙන. අවසානක මරණින් මත්තේ පරලෝ බ්‍රහ්මලෝ උපදිනවා මේක පරලොවට. පළවෙනි ආනිසංසයේ තමයි සුඛං සූපති සැපසී සාන්ත නින්දකට වැටෙනවා. දැන් ඔබ බලන්න බොහෝ දෙනෙකුට මොනවා තිබුණා. සමහරුට සල්ලි තියෙන්න පුළුවන් ගෙවල් දොරවල් යානවාහන හම්බ කරපු දේවල් ව්‍යාපාර ඒ මොනවා තිබුණත් හිතේ සැනසීමක් නෑ තරහව ද්වේශය කේන්තිය නිසා. නිදාගන්න මොන තරම් සුව පහසු ඇඳම් වායු සමීකරණය කරපු කාම්බර වටිනාම මෙට්ට හොඳ සුව පහසු ඇතිරිලි මොන්න තරල් ලස්සනට නිදන කාම්බරි හදාගෙන හිටියත් ඇඳට වැටුනට නින්ද යන්නේ සමාරුන්ට. රැල්ලි වෙනකම් හිතට වද දෙනවා. තරහව කේන්තිය වෛරය බලවත් වෙලා සමහලාට ඇඳේ හාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා තරහින් කේන්තියෙන් පුපුරනවා සමට වාඩි වෙලා කල්පනා කරනවා ආයි වතුර එකක් බිල නිදාගන්න සමහරු රෑට ආයි නැකිටලා ගිහිම් පුටුවක වාඩි වෙනවා නින්ද යන්න ඇන කියලා මානසිකව විශාල පීඩනයක් සැප නින්දක් නැති නිසා බොහෝ දෙනෙක් විඳවනවා. පිංහතුනී නින්ද කියන්නේ මනුස්සයක ජීවිතයට අවශ්‍ය දෙයක්. සාමාන්‍යෙන් වෛද්‍යවරු පවා මේ කායික නිරෝගී භාවය පිණිස පැය 6-7ක් නිදාගන්න කියලා වෛද්‍යවරු පවා උපදෙස් දෙනවා. සාමාන්‍ය කෙනෙකුට සැප නින්දක් ලැබෙනකොට කයට තියෙන වෙහෙස සංසි දෙන්න නම් පසුවදා ප්‍රබෝධමත්ව දවස වැඩ කටයුතු සිදු කරන්න නම් සැප නින්දක් අවශ්‍යයි. ඒ සැප නින්ද ලැබෙන්නේ
නිදාගන්න මෙට්ට නිසාවත් කාම්බරය නිසාවත් පොරෝණ ඇතිරිලි නිසාවත් නෙමෙයි. ඔබේ හිතේ තියෙන සංසිදීම මෛත්‍රිය හිතේ සැහැල්ලුව සැපනින්දට උපකාර කරනු. එනිසා පළවෙනිම දේ තමයි ඔබට සැපසේ නිදාගන්න අවශ්‍යන මෛත්‍රී සිත දියුණු කර. සමාලාට ඔබ නිදාගන්න පැදුරක වෙන්න පුළුව. එලි මහනක සීතලක වෙන්න පුළුවන්. ගහක් යට වෙන්න පුළුවන්. හැබැයි සැපසේ නින්ද යනවා මෛත්‍රී සහගත හිතක් ඇති කෙනාට. දෙවනි කාරණි දෙවනි ආනිසංසේ තමයි සුකම් පටිබුංජති. ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා මෛත්‍රී සහගත හිතක් දියුණු කරගත්ත කෙන. නැකිටිනකොට ප්‍රබෝධමත් ගතිය ඇඟට වෙහෙසක් අමාරුවක් නෑ. දැන් ඔබ හොඳට ඔබේ අත්දැකීම් දිහා ඔබ ආපස්සට බලන මේ බණහන අතරතුර ඔබම නුවනින් විමසලා හිතන් ඔබේ ජීවිතය ඔබට තියෙන අත්දැකීම්. සමහර දවස්වලට හිත සැහැල්ලුවෙන් සමාට බුදුන් ඇඳලා පිරිට්ටිකක් කියලා බුදුගුණ සිහි කළ සමහරු නිදාගන්නකම් නින්ද යනකම් මෛත්‍රිය වඩනවා. අන්න එහෙම නින්ද ගියාට පස්සේ බොහොම සැපසේ සැපවත් නින්දකට වැටෙනවා. පසෝදා ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා. හැබැයි සමහර වෙලාවට හිත විසිරිලා හිත කලබලයි සැප නින්දක් නෑ. උදේ නැකිටිනකොට ගහලා අතෑරිය වගේ. අත පයිරිදෙනවා මේ අස්ති වේදනාවක් ඇති වෙනවා. නැකිට ගන්න බෑ කලන්තය වගේ ඇවිදින්ට පණනෑ. සමහරු නැකිට්ටට පස්සේ පැයි භාගයක් විතර මූුණකට හෝදලා තේකක් බීලා වාඩි වෙලා ඒ කොච්චර සමහර වෙලාවට නැකිටලා බොහෝ වෙලාවක් යනකං ඇඟට පණනෑ අත පයි රිදෙනවා. ප්‍රබෝධමත් අවදිවීමක් නැතිවුණාට පස්සේ ඒක ශරීරයටත් පීඩාවක් හිතටත් පීඩාව. එනිසා සැපසේ නින්දක් ලබන්නත් සැපසේ ප්‍රබෝධමත්ව අවදි වෙන්නත් මෛත්‍රියමයි උපකාර කරන්න. තුන්වෙනි කාන්දැන් බලන්න කාරණා දෙකක් පළවෙනි දෙවනි ආනිසංස දෙකම නින්දත් එක්කයි. තුන්වෙනි එකත් එහෙමයි. න පාපකන් සුපිනම් පස්සති. කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනවන පව්කාර හීන දකින්නෑ කියන. න පාපකන් සුපිනම් පස්සති පව්කාර පාපී හීන දකින්නේ මෛත්‍රී වඩන කෙනා. බලන්න සමහර වෙලාවට ඔබ ඕන තරන් ජීවිතයේ සිහින දැකල ඇති. ඒ ඔබේ වුවමනාවට නිකන් චිත්‍රපටියක් ටෙලිනාට් එක ඊළඟ කොටස බලනවා වගේ ආදැම්මම් මෙතන ඉඳම් ඊරෑ මෙතනින් ඉවර වුණා අද මේ කොටස කියලා ඔබට ඕන විදිහට කොටසෙන් කොටස බලන්න පුළුවන් දෙයක් නෙමේ. සමහර වෙලාවට ඔබ ජීවිතයෙන් නොසිතපු දේවල් හිතාගන්න බැරි දේවල් සමහරුන්ට නින්ද යාගෙන එනකොටම බය වෙනවා තැතිගන්න එක්ක අලි පන්නනවා සරපියෝ වෙලා ගන්නවා සත්තු පන්න දෂ්ට කරනවා හපනවා ගිනිගන්නවා ගින්නෙන් පිච්චෙනවා තමන්ට අල්ලගෙන ගහනවා වද දෙනවා මේ වගේ මහා භයංකාරහීම ඇඳින් ඇදලදානවා බිල්ල මිරිකන්නාව කියයි යකෙක් දැක්ක කියයි මැරිච්ච නෑදෑයු පේනවා මිනි පෙට්ටි පේනවා මේ වගේ සමහරුන්ට නිදාගන්න ගියාට පස්සේ බොහොම බය ජනක බිය ජනක සිහින දකින්න පටන් ගන්න. ඊට පස්සේ සැරින් සැරී රෑට බයවෙලා තැති අරගෙන හැරෙනවා සැපනින්දක් නෑ. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ස්වභාවයෙන් නැතිවෙන්න නං මෛත්‍රියමයි වඩන්නට ඕන. දැන් බලන්න මෛත්‍රී භාවනා වඩන කෙනා සැපසේ නින්දකට වැටෙනවා ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා පව්කාර පාපී හීන දකින්නේ. පළවෙනි දෙවනි තුන්වෙනි ආනිසංස තුනම නින්දත් එක්ක සම්බන්ධ ආනිසංස තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්න. ඔබ හිතන්න දවසේ පැය 24 පැය 6-7ක් නිදාගන්න කෙනෙක් හැම මනුස්සෙක්ම නිදාගන්න. සමහර වෙලාවට අපි ගමු රාත්‍රී වැඩමුරයක් තියෙන්න පුළුවන්. හැබැයි පහුදා දවල් හරි ඒ මහන්සේට මනුස්සෙක් පැය කීපයක් නිදාගන්න.
යම් කිසි මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේ හානියක් වෙලා ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා නින්දයන් නැති යම් යම් ඒවා අනතුරු සහ යම් යම් විශේෂිත රෝග තත්ත්වයන් මත ස්නායු ආබාධ තුළ ඇතිවෙච්ච පීඩාව කලාතුරකින් එහෙම අය ලෝක යම් යම් ප්‍රදේශවල ඉන්න පුළුවන්. නමුත් හැම මනුස්සයෙක්ම බලන්න සත්තු පවා ඒ නින්දක් ශරීරයට අවශ්‍යයි. හැබැයි දැන් බලන්න මනුස්සයගේ ජීවිතයේ දවසේ පැය 7ක් විතර නිදාගන්න සමහරු පැය 7ක් 8ක් පැය 24න් පැය 8ක් විතර කියන්නේ ජීවිතේ 3න් එකක් සමහරු නිදාගන්නවා. අවුරුදු 80ක් විතර ජීවත් වෙන කෙනෙක් සමහර වෙලාවට අවුරුදු 25ක් 30ක් හොඳට විමසලා බලන්න නිදාගන්න එක කරන්න. ජීවිත කාලේ කොච්චරනම් සමහරු දවල්ටත් නිදී රෑටත් බොහෝ වෙලාවක් නිදාගන්න. එතකොට මොන දේවල් තිබුණත් සැප නින්දක් නැත්නම් නිදාගන්න ගියහම මානසික වදයක් නම් ඒකෙනා කොච්චර නම් මෙලව ජීවිතය විදෝනවාද කියලා බලන්න. ඒ නිසා පිංහතුනේ මෛත්‍රිය පුරුදු කොරොත් ඒක ආනිසංසය ලැබෙන්නේ ඔබටමයි. මේ ඔක්කොම දිට්ඨ ධම්ම වේදනය මෙලව ජීවිතයේ තමන්ටම ලැබෙන ආනිසංස. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි මෛත්‍රිය වඩන කෙනා මනුස්සානම් පියෝ හෝති මිනිස්සුන්ට හරි ප්‍රියයි. ඔබ සමාජය දිහා බලන්න කේන්තියෙන් ඉන්න පුද්ගලයෝ තරහෙම්ම ඉන්න පුද්ගලයෝ කෙලෙස් බලවත් ඉරිසියාව වෛරය හැම වෙලේම කාට හරි බනින අනුන්ගේ අඩුපාඩුවක් කතා කරන මොකක් හෝ අරමුණක් කරගෙන ගැටෙන්න්නම උත්සාහ කරන පුද්ගලයෝ සමාජය ඕන තරම් ඔබ දැකල ඇති. ඔබේ යාළුව අතර ඔබේ නෑදෑයෝ අතර අසල් වැසියෝ අතර ඔබට ඕන තරම් එවැනි පුද්ගලයෝ ගැන මේ කියනකොට සිහිවෙන ඇති. හැබැයි ඔබ හොඳට ඔබේ ජීවිතය තුළින් බලන්න ඔබ එවැනි අය ඇසුරට කැමති නෑ. සමාරලාවට නෑදෑකමට යාලුකමට අසල් වැසිකමට කරන්න දෙයක් නැතිකමට කතා බහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් මගහැරීමෙන් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවෙන විදිහට එවැනි පුද්ගලයා මගහැරල යන්න උත්සාහ කරන. සමාට පාරක පැත්තකින් එනවන දැක්කෙනය වගේ අනි පැත්තෙන් හරි මගහැරල යන්න හදනවා. කතාවට ගියත් ප්‍රශ්නයක්. සමහර ඉන්න හිනාවනත් වැරදි. ඇයිමොක දුඹ හිනාවෙන්න කියලා හිනාවන සමහරලාට ඇඟට එන ඉන්න. කතා කරන්නගේ වචනයක් ඇති පොඩ්ඩි වචනයක් වැරදුනත් ඒක ඔස්සේ ගැටි ගැටි යන. හැබැයි මෛත්‍රිය වඩන මෛත්‍රිය දියුණු කරන කෙනා එයා මෛත්‍රී කායකර්ම මෛත්‍රී වචී කර්ම මෛත්‍රී මනෝකර්ම වඩන. ස්වභාවයම මිනිස්සු අතර ප්‍රියසීලී කෙනෙක් බවට පත්වෙනවා. හැම කෙනෙක්ම ප්‍රියයි. එවැනි කෙනෙක් එක කතා කරන්න ඇසුරු කරා මිනිස්සු හරි ආසයිකෙන මෛත්‍රී වඩන කෙනාට පරිවාර සම්පත්තිය පිරිස් බලය මිනිස්සුන්ගේ හිතවත්කම ගොඩ නැගෙනවා. මනුස්සානම් පියෝ හෝති. ඒ විතරක් නෙමෙයි අමනුස්සානම් පියෝ අමනුස්්‍යය අතර පවා මේ නොපෙනෙන අමනුස්්‍යයන් අතර පවා දැන් ඔබට මේ ධර්මානු ශාසනාව අපි මුලින්ම සිහිපත් කරේ. අනුරාධපුරේ වැඩ සිටි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සිතුල් පව්වට යන ගමනේ බලන් උන්වහන්සේට නොපෙනෙන දෙවියන් පවා කොච්චර උපකාර කරාද. අර මහ වනාන්තරයේ ගල්ලනේ වැඩ සිටිද්දී උන්වහන්සේගේ මෛත්‍රී සිත නිසා ඒ මුළු වනාන්තරේම නොපෙනෙන යක්ෂයන් අමනුස්්‍යයන් පවා ඔවුන්ටත් යහපතක් වුණා. එතකොට අමනුස්්‍යයන්ටත් ප්‍රිය අමනුස්්‍යයන්ගේ කරදර බාධ ඇතිවෙන්නෙත් නෑ. එතකොට ඒ අත් පුළුවන් විදියට මෛත්‍රී වඩන කෙනාට උපකාර කරනවා. එයාට ආශිර්වාද කරනවා. එයා අනතුරුවලින් බේරගන්න පුළුවන්නම් එයා ආරක්ෂා කරනවා. ඊළඟට දේවතාරක්කන්ති දෙවියනුත් එයාව රකින ආරක්ෂා කරනවා. දැන් බලන්න මනුස්සානම්පියෝ හෝති මිනිස්සුන්ට ප්‍රියයි. අමනුස්සානම්පියෝ හෝති අමනුස්්‍යයන් අතරත් ප්‍රියයි. දේවතාරක්කන්ති මෛත්‍රී වඩන කෙනා දෙවියන් රකිනවා දෙවියන් ආරක්ෂා කරන.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා තුවටන් චිත්තන් සමාධියති. මෛත්‍රී සිත දියුණු කරනකොට හිත ඉක්මනින් එකඟ වෙනවා. හිතේ එකඟතාවයක් සමාධයක් ඇති කරගන්නත් මේ මෛත්‍රී භාවනා උපකාර වෙන. ඊළඟට ගින්නෙන් වසවිසේ අවියාවිදවලින් යම් අනතුරක් විපතක් වෙන්න තියෙනවනං ඒක මගහැරිලා බේරෙනවා යා ආරක්ෂාවෙන. ඒකට එක කාරණයක් වෙන්න පුළුවන් දේවතාරක් අන්ති දෙවියන් ඔහු ආරක්ෂා කිරීම. එතකොට මේ හැම ආනිසංසයක්ම එකට එකක් බැඳීල බද්ධ වෙලා පවතිනවා. ගින්නෙන් අනතුරක් විපතක් වෙන්න තියෙනවන මොන්න විදිහට හරයා බේරෙනවා මෛත්‍රිය වඩන කෙනා ආරක්ෂාවෙන. මගහැරිල හරි බේරෙනවා. කවුරු හරි වසක් විසක් දෙන්න සැලසු කරනවා. අපිතම තරාකාරය. වසවිස දෙන්න සැලසුම් කරන. හැබැයි දෙවියන් එයා ආරක්ෂාක මොන්න විදිහට හරි මගහැරිලා. ඒ භාජනයේ පෙරලිලා හරි. සමහරලාවට බොන්න දීපු දේ මාරු වෙලා මොන්නව හරි වෙලා. ඒක ඔහු මොන්න විදිහෙන් හරි එවැනි අනතුරු විපත්වලින් ආරක්ෂා වෙලා මගහැරිලා බේරෙන. එදකට බලන්න මේම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට මෙලොව ලැබෙන දිට්ට දම්මවේදන ආනිසංස. ඊළඟට අවියාවිදයකින් විපතක් වෙන්න කවුරු හරිතම පියකින් අයින්න ඉන්නවා. ආවිදයකින් අනතුරක් කරන්න බලාගෙන තරාකාරයෙක් ඉන්න. හැබැයි මග හැරෙනවා. සමහලාවට ඔහු බලාගෙන ඉඳලා ඉඳලා යන. මොන්න ක්‍රමෙන් හරි යන්න තියෙන ගමන අර අනතුර වෙන්න තියෙන මග පාර වෙනස් වෙලා මොකක් හරි හේතුවකින් මග හැරිලා ඔහු ආරක්ෂාවෙන. ගින්නෙන් විපතක් වෙන්න තිබ්බත්. වසවිසකින් විපතක් වෙන්න තිබ්බත්. අවියාවිදයකින් විපතක් වෙන්න තිබ්බත් මෛත්‍රිය වඩන කෙනා ආරක්ෂා වෙනවා කියල බුදුරජාණන් වහන්සේ පෙන්න්න. ඊළඟට පෙන්නතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මෛත්‍රිය වඩන කෙනා මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්න. ඊළඟට මොකවන්න විප්පසීදතියා පැහැපත්වෙනවා. එතරක ඒක යනෙමි සුදුවෙනවා කියන එක නෙමේ පැහැපත්කම ගැන සුදුවීම නෙමේ. සමහරලාවට ඇගේ උපතින්ම සමහරටවල්වල ඉතාම සුදුවට උපදිනයින්න. හැබැයි මූුණ දිහා බලපු ගම තරයින් දවේශයෙන් වෛරයෙන් පුපුරණ කේන්තිගි අය හමේ පාට සුදුනා කියලා ඒ කෙනාව තව කෙනෙකුට ප්‍රියමනාප කෙනෙක් හැටියට පේන්නේ. ඔහුගේ මූුණ දිහා දැක්ක ගමන් අර තරහාව කේන්තිය හිතේ තියෙන වෛරේ බලවත්ව තව කෙනෙකුට දකින්න පුළුවන්. හැබැයි මෛත්‍රිය වඩන කෙනා යා හැම වෙලාම යාගේ ලේ පවා පිරිසිදු වෙනවා. ඒ මෛත්‍රී සිතුවිලි ඒ චිත්ත තරංගත් එක්ක එයාගේ මේ ශරීරයේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත්වෙනවා. මේ රූප කලාපෝල මේ ශරීරයේ පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්දාෂ්ටක හැටියට ඔය අභිධර්ම විග්‍රහය විස්තර වෙන. එතනම් වර්ණ යම් වර්ණයක් තියෙනවා. ඒ වර්ණවත් භාවය ප්‍රභාස්වල බවට පත්වෙලා මේ ශරීරයේ තව කෙනෙකුට යාව ඉතාම ආකර්ශනීය විදිහට පේන මට්ටමට මෛත්‍රිය වඩන කෙනා එයාගේ පැහැපත් භාවයක් වර්ධනය වෙනවා. ඊළඟට එයා මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්නේ. ඉතාම වැදගත්තය. ඔබ බලන්න බොහෝ දෙනෙක් කෙලෙස් බලවත් වෙලා ඉරිසියා වෛරය කේන්තිය තරහව මේවා බලවත් කරගෙන ජීවත්වෙච්ච බොහෝ දෙනෙක් දිහා ඔබ බලන්න. සමාරුගේ ජීවිත අවසාන කාලෙ මිනිස්සු හරියට විඳවනවා. දවේශයෙන් තරහෙන් කේන්තියෙන් ජීවත්වෙච්ච මිනිස්සු සිහි කල්පනාව විකෘති වෙලා කියවල දොඩවල සමහරු කරපු අකුසාල් වමාරල නොයෙක් දුක්ගැහැට විඳලා විඳෝල මිනිස්සු මරණාසන්න මොහොතේ සිහිය විකෘති වෙලා සිහි කල්පනාවක් නැතුව සත්තු වගේ සමහරයි. සමහරයි ඔබ දැකලා ඇති දරුව අඳුන ගණ්ඩ බැසිහි කල්පනා විකෘති වෙලා යන. අසූචි කරලා එන මිනිස්සුන්ට ගහන බිත්තිවල ගාල බනින සමහරු කටේ දිවේ ගෑවෙන්න මහා නරක වචන පරුස වචන පහත් විදිහට
සමහරට තමන්ට සලකන කෙනා වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, බෙහෙත් දෙන වෛද්‍යවරයා මිසී වෙන්න පුළුවන්. තමන්ට උපස්ථාන කරන කෙනාට බනිනවා, ගරහනවා, කේන්තිය, වෛරය, ද්වේෂය, අකුසල් බලවත් වෙච්චයි මරණාසන්න මොහොතේ මනසත් විකෘති වෙලා කෙලෙස් බලවත් වෙලා මියන්. හැබැයි යමෙක් මෛත්‍රී භාවනාව වැඩුවොත්, මෛත්‍රිය දියුණු කරොත්, ඒ කෙනා හොඳ සිහිනුවනින් යාගේ සිහිය විකෘති වෙන්නේ. එයා සිහි මුලා වෙන්නේ මරණාසන්න කාලේ. තමන් කරපු මෛත්‍රිය පින බලවත් වෙලා හොඳට සිහියෙන් මෛත්‍රී සිතෙන් එයාට අවසාන කාලි ගත කරන්න ලැබෙන. එහෙම මෛත්‍රිය බලවත් කරගෙන මෛත්‍රී සහගත හිතක් බලවත් වෙලා සිහිනුවනින් ජීවිතය අවසානයේ මිය පරලව යන කෙනා බුදුහාන්දුරු පෙන්නනවා මරණින් මත්තේ බඹලෝ උපදිනවා. එයා ඊළඟ ජීවිතයේ මෛත්‍රී භාවනාව වඩපු කෙනා බ්‍රහ්ම ලෝකවල ඒ භාවනාවෙන් යා දියුණු කරගත්ත ධ්‍යාන ශක්තිය අනුව බඹතලවල උපදින. දැන් මේ ආනිසංස අතර මෙත්තානිසංස සූට්‍රය ඔබට පිරිත් පොත පෙරලලා පිරිවානා පොත් වහන්සේ තුළත් මේ ආනිසංස ගැන සඳහන් වෙන. ඔබ ඕන තරම් බණට අහල ඇත. හැබැයි ඒ අහල තියෙන දේ තමන්ගේ ජීවිතයට ගලපලා ධර්මය තුළින් නිතර මෙනෙහි කරන්න, තමන් තුළින් දකින්න උත්සාහග, තමන්ට ගලපල බලන්න. අන්න එතකොට ඒ ධර්මය තමා තුළින් වටහා ගන්න පුළුවන්කම තිය. එනිසා පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්ව ගාත 1000ක් අහලා ගාථා 1000ක් කටපාඩම් කරගෙන ඉන්නවට වඩා එක ගාථාවක් හරි අහලා ඒ ගාථාවේ අර්ථය ජීවිතයට ගලපගෙන ඒ තුළ සංසිදෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා පිංහතුනි මේ කියපු ධර්ම කාරණා හොඳට ජීවිතයට ගලපගන්න. ඔබ ලෝකයේ දිහා බලලා මේ ලෝකයේ ස්වභාවය අරයත් මෙහෙමයි, මෙයත් මෙහෙමයි, ඒ නිසා මට තරහ ගියාම මොකද එහෙම හිතන්න එපා. සාධාරණී කරණය කරගන්න එපා. තමන් ධර්මය තුළින් ගලපල බලලා ඔබේ හිත රැකගන්න දක්ෂවෙන්. යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ ඔබේ හිත තුළ ඇතිවෙන කේන්තිය, තරහා, වෛරය, ද්වේෂය ඔබෝ විනාසය කරාරගෙන යන. ඒ නිසා ඒ කෙලෙස් යටපත් කර ගැනීම පිණිස මෙත්තා භාවේ තබ්බා මෛත්‍රියම වඩා බහුල වසයෙන් පුරුදු කරා. හැම ඉරියව්වකම තිට්ටන් චරන් නිසින්නවා සයානෝ. ඔබ ඉදගෙන හිටියත්, වාඩි වෙලා හිටියත්, නිදාගෙන හිටියත්, ඇවිදින ඉරියව්වක වුණත් සතර ඉරියව්වෙන්ම මෛත්‍රී සිත වඩා කරුණාව, තව කෙනෙකුගේ දුකකදී අනේ පව් කියල හිත උණුවෙන ස්වභාවයක් ඇති කරගන්න. මුදිතාව මිනිස්සු තුළ නැතිම දෙයක්, ඉතාම අමාරු දෙයක්. ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව කියන්න. තව කෙනෙකුගේ දියුණුව දැකලා සතුටුයි. කෙනෙකුට හරියනවා දැකලා, කෙනෙක්ගේ දියුණුව දැකලා, තව කෙනෙකුට දෙයක් ලැබෙනවා දැකලා අනේ කොච්චර දෙයක්ද, අනේ හොඳයි කියලා හදවතින් සතුටු වෙන්න පුළුවන්න. ඔබ මේ ලෝකයේ මිනිස්සු අතර ශේෂ්ඨ ගතිගුණ ඇති කෙනෙ. උපෙක්ෂාව කියන්නේ මේ සත්වයන්ගේ කර්මී ස්වභාවය ගැන හිතලා හිත මධ්‍යස්ථ ස්වභාවයකට පත් කරගන්න. මේ ලෝකෙ සෑම සත්‍යයෙක්ම තම තමන් වපුරපු දේවල් දෑවැද්ද කරගෙන යන ගමන. ඒ නිසාම මොනුව කරන්නද කියලා හිත මෛත්‍රිය, කරුණාව, මුදිතාව තුළ පුරුදු කරගත්ත කෙනා කර්මය ස්වභාවය සිහි කරලා මධ්‍යස්ථ හිතක්, උපේක්ෂා හිතක් ලෝකයා ගැන ඇති කරගන්න. මෙන්න මේ කරුණු 4 ධර්මය කියන්නේ 4 බ්‍රහ්ම විහරණ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ ගුණ ධර්ම ටික ටික හරි ඔබ තුළ වර්ධනය කරගන්න, දියුණු කරගන්න දක්ෂවෙන්. ඉතින් එහෙමනම් අද මේ ධර්මානුශාසනාවෙන් අපි ඔබට කියලා දුන්නේ මේ වර්තමාන සමාජයේ පරිසරය තුළ විශේෂයෙන් අපේ රටේ මේ වෙනකොට මේ ඇති වෙලා තියෙන මේ ගැටලු, ප්‍රශ්න, ආර්ථික අරබුද, දේශපාලන ශේෂ්ත්‍රය ඇතිවෙන මේ හැල හැප්පිලි, මේ මිනිස්සුන්ගේ මනසේ ඇතිවෙන ස්වභාවේ අපිට පේන උද්ඝෝෂණ, නොයෙක් විදිහට මිනිස්සු කේන්තියෙන්, තරහෙන්, වෛරයෙන්, ද්වේෂයෙන් කටයුතු කරන ස්වභාවේ දවසින් දවස වර්ධනය වෙන ස්වභාවයන් පේනවා.
එනිසා පිංහතුනේ ඒවට නොයෙක් සාධාරණ කරුණු ඔබට පෙන්න්නන්න පුළුව. හැබැයි ඔබ හිතන්න කොච්චර අපි සාධාරණ කරුණු ඉදිරිපත් කරත් පුද්ගලයෙක් වසයෙන් ඔබ ගත්තු. ඔබේ හිත තුළ තරහව දවේශය වෛරය බලවත් වනා කියන්නේ. ඒක අනතුර ඒක විපත ඔබටයි. ඔබයි අකුසලේ අරගෙන සතරාපාය මහගෙදර කරගත්ත සංසාරය ඔබටයි යන්නවෙන්. ඒ නිසා ඔබ ඔබේ හිත රැකගන්න. තිං ඔබ හැම දෙනාටම මෙත්තා කරුණා මුදිතා උපෙක්හාදී ගුණ ධර්ම දියුණු කරගෙන. මෛත්‍රී සිතම බලවත් කරගෙන. උතුම් වූ ධර්මීම දියුණු කරගන්න ධර්මීම වටහා ගන්න ධර්මීම අවබෝධ කරගන්න. වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කරන. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගස් සියලුපි. සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. විශේසිෙන් අත ධර්මාණු ශාසනාවේ පින්බර දායකත්ති දරන්නට යදුනේ පියසිරි ලියනගේ මහත්මා ප්‍රෝහිත චම්පා අරෝෂ සුදම් එලි මිලින්ද උදයංගනී කියන ඒ සැදැහැති පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්මාණු ශාසනාවේ පින්බර දායකත්ති දරන්නට යදුනේ. තිය හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා ඒ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මදානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරනවා. තේයාගේ ප්‍රධාන අරමුණ තමයි නොම්බර 16 රොක්හිල් කෑගල්ල ලිපිනේ පදිංචිව සිටි හයිසින්ත් තිලක් ලියනගේ මෑණියන් ඒ නැන්දම්මා මිය පරලෝ ගිහිල්ලා මාස 3ක් තෙමසක් සම්පූර්ණවීම නිමිති කරගෙනයි මේ ධර්මාණු ශාසනාවේ දායකත්තේ දරන්නේ තුමියට පින් අනුමෝදන් කිරීම පිණිස. තේ වගේම ඒ මෑණියන් හයිසින් තිලක් ලියනගේ මෑණියන් කෑගල ශාත්තමරයා මහා විද්‍යාලය විශේසි මම අධ්‍යාපනය ලබපු අපේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයක් හැටියට සේවය කරපු ගුරුමෑණියන් කෙනෙ. තින්ගේ ගුරුමෑණියන් ගේ පරලෝ ජීවිතයේ සැපවත්තේවා සූපත්තේවා සංසාරදුක නතදීවා